12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහියර්. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්. මහකන්නයට අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර. කිරිපිටි බද්ද අඩු කිරීමට රාජ්‍ය අවධානය. සීන් හිඟයක් නොමැති බව අවධාරණය කෙරේ. ලෝපුරා පවතින කොවිඩ් තත්ත්වය කිරිපිටි සහ ගෑස් හිඟයට හේතු බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. බස්නාහිර පළාතේ 60ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට කොවිඩ් එන්නත ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක්. කන්සියුලර් සේවාව විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව. ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ සමුද්‍රීය ආරක්ෂක ආයතනයක් පිහිටුවීමට රුසියානු ජනපතිගෙන් යෝජනාවක්. තිරන් සමරවීර නවසිලන්ත පිතිකරු පුහුණුකරු දුහරේට. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරේ. අමාත්‍යවරුන් වන ඩලස් අලාපෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු මෙම අනුකමිටුවේ සමාජිකයෝ වෙති. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර එම අනුකමිටුව අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කළ යුතුය. ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලේ රඹුක්වැල්ල මහතා. ඒ 97 නම් මම හිතන්නේ මේ දක්වා ආපු කිසි රජයක් මේ සම්බන්ධව අවධානය යොමු කරේ නැහැ. ඒ නිසා තාමත් පැහැදිලිව සාධාරණ විදිහට බැලුවත් යම් විෂමතාවයක් තිබෙනවා. ඒ විෂමතාවය ගැන කලබීමට පත්වීම, ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම, ඒ සම්බන්ධව වුන් පීඩනයට ලක්වීම සම්බන්ධව සම්පූර්ණ සාධාරණයි කියන තැන ඉඳගෙන තමයි මේ ප්‍රශ්නය දිහා අපි බලන්නේ. ඒ නිසාම තමයි 2016 පමණ ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය වෙච්ච අවස්ථාවේ ප්‍රසිද්ධය බොහොම ප්‍රචලිත නෙළුම් මාවත කියන තැන බොහොම පැහැදිලිව දන්න. ඒ අවස්ථාවේදී වසන්ත අඳපාංගොඩ මැතිනිය ප්‍රධාන ප්‍රබල කණ්ඩායමක් වෘත්තීය සමිති අංශයේ උදේ දවල් රෑ මහන්සි වෙලා මේ වැඩපිළිවෙලට අවතීර්ණ. ඒ අවතීර්ණ වුණේ විසිපෙරා වාර්තාවෙන් වෙච්ච අසාධාරණ අවුරුදු 20 ගානකට පසුව හෝ නියත වශයෙන්ම නිවැරදි කළ යුතුයි කියන තැන තමයි ඕම් ලොකු සටනක් ගෙනිච්ච. දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන්ගෙන් සපුරා ගැනීමට නොහැකි 2021-22 මහකන්‍ය සඳහා අවශ්‍ය පොහොර තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආනයනය කිරීමට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව සීමා සහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කමර්ෂල් පොහොර සමාගම වෙත අවශ්‍ය පොහොර තුග සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරංකාරී ලන්සු කැඳවීමට රාජ්‍ය තීරණය කර තිබේ. දැනට දේශීය වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය පිළිබඳවද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වේ. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව ඒවා ආනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම මගින් හෝ වෙනත් යෝග්‍ය ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළඳපොළට සැපීම තහවුරු කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. රට තුළ මාස 3කට ප්‍රමාණවත් සීනි සංචිත පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ සීනි සඳහා පසුගිය බදු අඩු කිරීමත් සමග එම කාලයේදී ප්‍රමාණවත් පරිදි සීනි ආනයනය කර ඇති බවයි. පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලද කිසිදු හිඟයක් නොමැත. වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසිය. එක පාරිභෝගිකයන් අතරේ ගැටලුවක් මතුවලා තිබෙනවා. යම් හිගතාවයක් ඇති වෙයි කියන පදනම මත අපි දැක්ක විශාල පිරිස එකතු වෙලා ඉන්නවා මේ දේවල් මිලදී ගැනීම වෙනුවෙන්. අතරම සීනි ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් දැනට රට සතුව මාස 3කට අධික සංචිත පවතිනවා. ඒ සීනි හිගයක් ඇතිවීමට කිසිම හේතුවක් නැහැ. ඒ පිළිබඳව අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුවත් කරලා තිබෙනවා. සහ අදාළ මිලට ලබා දීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සකස් කරලා තිබෙනවා. එවැනි කාල සීමාවක එවැනි වැටලීම් සහ අනෙකුත් පීඩාවට පත් කරන ක්‍රමවේද හරහා විශාල ගැටලුවක් සෑම කෙනෙකුටම ඇති වෙනවා. ඒ නිසා තමයි මේ නීති රාමුව තුලම ඉඳගෙන නෙවෙයි අනිකුත් ක්‍රමවේදයන් හරහාත් මේක සහන ලබා දෙන්න රජය උත්සාහ කරන්නේ.
සැප්තැම්බර් මාසයේ වන විට මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ලැබීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා පවසයි. කැබිනට් මාධ්‍ය හමුවට එක්වමින් ඔහු සඳහන් කළේ කොළඹ නගරයේ පමණක් කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් 5000ක් පමණ එන්නත් ලබාගෙන නොමැති බවයි. මේ වන විට මේ ජනතාව එන්නත් කරන්නට යොමු වීමේ වේගවත් ප්‍රවණතාවක්ද දක්නට ලැබේ. ලෝකයේම හිතන දේ තමයි මේ විවසනයට තියෙන හොඳම සහ ආසන්නම් වශයෙන් සංඝ සම්පූර්ණ විසඳුම තමයි එන්නත් කිරීම කියන එකයි. එන්නත් දෙකම ලබා ගත්තොත් අපට මේ දේ කරන්න පුළුවන්. හැබැයි අපි දැක්කනේ මේ පාර්ලිමේන්තු පක්ෂය කරපු විප්ලවය පහුගිය කාලේ ගේන්න බෑ කියලා. සැප්තැම්බර් මාසෙ වෙනකොට මිලියන 32ක් එනවා. මිලියන 32ක් කියන්නේ 18න් වැඩි සියලුම දෙනාට එන්නත් දෙකම ලබා ගන්න පුළුවන් තැනකට රටපත් කරනවා. දැන් මේක තමයි අපිට තිබ්බ ලොකුම අභියෝගය. මතක තියාගන්න අපි ඉස්සල්ලාම මිලියන 12ක් තමයි AstraZeneca එක සීරම් ආයතනයෙන් අවඩ කරේ. ඒකල තමයි අපි බොහොම සන්තෝෂයෙන් මූලික වශයෙන් අවශ්‍යතාවය. හැබැයි ලෝකයේ ඇති වෙච්ච තත්ත්වයන් තුල විශේෂයෙන් ඉන්දියාවේ ඇති වෙච්ච විප්ලවීය තත්ත්වය තුල ඔවුන්ට 50000ක්වත් පිටට දී ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒකට අපිට බරින්නේ කමක් නැහැ. අපි සූදානම් වගකීම් බාර ගන්න. ඒ වගකීම් අනුව අපේ ඉලක්කය තමයි එන්නේ පහසුකම ලබලා දීලා. ඉතින් ටික දෙවියන්ට බාර දෙන්න. මොකද හේතුව ලෝකයේම කරන්න පුළුවන් ලොකුම දේ තමයි එන්නත මාත්‍රා දෙකම සෑම පුරවැසියෙකුටම ලබා දෙන්න. බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි සහ වෙනත් නිදන්ගත රෝග පවතින පුද්ගලයන් සියලු දෙනා එන්නත් කරන්නට ලක් කිරීම සඳහා අද සිට නව වැඩපිළිවෙලක් ආරම්භයි. දින 3ක් පුරා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. මෙරට එන්නත් කරණයේ ප්‍රගතිය සෑම විටම මැනිය යුත්තේ ලක්ෂ 220ක් වූ ජනගහණයෙන් ලක්ෂ 113කට මේ වන විටත් එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු කරමිනි. නොයෙක් හේතු දක්වමින් එන්නත ලබා නොගත් පිරිසක්ද රට තුළ සිටිතේ. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි. ග්‍රාම නිලධාරිවරයා නිවෙස්වලට පැමිණ ඒ සම්බන්ධව පෞද්ගලිකව විමසා බලයි. ප්‍රජා පොලිසිය සේවයද ඒ සඳහා ලබා ගැනීම. මේ අරමුණ රටේ සියලු දෙනාම එන්නත් කරන්නට යොමු කිරීම බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. රට තුළ කිසිදු කිරිපිටි හිඟයක් නැතයි පැලවත්ත කිරිපිටි සමාගමේ සභාපති ආරේශීල වික්‍රමනායක මහතා පවසයි. විදේශ රටවලින් ආනයනය කරන කිරිපිටි හිඟයක් පවතින බවට මවාපාමින් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් එම සමාගම් ක්‍රියාත්මක කිරීම නිසා වෙළඳපොලේ යම් අසමතුලිතතාවයක් ඇති වී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම නිසා ජනතාව තුළ කිරිපිටි හිඟයක් ඇතිවේ යන බියක් හටගෙන ඇත. මේ හේතුවෙන් ජනතාව තොග වශයෙන් සහ තම පරිභෝජනයට වඩා වැඩියෙන් කිරිපිටි මිලදී ගැනීමට පෙළඹී සිටිති. දේශීය කිරිය දෙනුන් යොදා රටට අවශ්‍ය කිරිපිටි නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයිද ඒ මහතා පැවසිය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ආරේශීල වික්‍රමනායක මහතා. ජනගහනයේ මිනිස්සුත් නැති හරකුත් නැති රටවල් වලින් කටුපොල් තෙල් දාලා කිරිගෙන දුන්නට ලක්ෂ 13ක් කිරි දෙන එළදෙන්න ඉන්න රටේ. කිරි ගන්න දෙන්නේ 2,50,000ක විතරයි. ඒකින්ද අපි දැන් රටට අපි හදලා තියෙන්නේ ලංකාවට ඕන කිරි පිපිලි ප්‍රමාණය 100%ක් අපි හදලා මෙච්චර කල් අපි රැවට්ටුවා ඩොලර් මිලියන 400 රටට පාඩුයි. අපි ඒක 100%ක් නතර කරලා තියෙනවා. ඒක නිසා ගේන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මිනිස්සු එල පෙට්ටි 4-5 උස්සන් යනවා. ඒක පෙට්ටි 4-5ක් එක දවසට බොන්න පුළුවන්ද? බෑ. පොරුවට මිනිස්සු බය කරලා කිරි රටේ නෑ කියන දඟලනවා. එහෙම එකක් නෑ. අපි හැමදාම ටොන් 30ක් කියන්නේ හැම ආර්තියේ පැකට් 75000ක් ලංකාපුරා හැමදාම දානවා. ඒ අතරතුරේ ලංකාපුරාම ටෙට්‍රා පැක් ලංකාවේ දේශීය කිරි වලින් කොච්චර හැම සුපර් මාකට් එක රාක්ක පුරවලා තියෙනවා කිරි. මේ රටට පිටරට යවන්න තියෙනවා. වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති කිරිපිටි හා ගෑස් සිඟේ රජයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අඩුපාඩුවක් නිසා ඇති වූ තත්ත්වයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා ප්‍රකාශ කරයි. කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් ලෝපුරා සෑම ක්ෂේත්‍රයක්ම පසුබෑමකට ලක්ව තිබේ. දේශීයව කිරිපිටි නිෂ්පාදනයක් සිදුවද 75%ක ප්‍රමාණයක් ආනයනයෙන් සපුරා ගැනේ. ගෑස් සම්බන්ධයෙන්ද පවතින ගැටලුව එයයි. ලෝක වෙළඳපොලේ මෙම භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ යාම ගැටලුකාරී තත්ත්වයකට හේතු වී ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා. කිරිපිටි අපේ
රටේ නිෂ්පාදනය වෙන්නේ 125කට විතර ආසන්න ප්‍රමාණයක්. අපි 75ක්ම විතරකින් ආනයනය කරනවා. ඒ වගේම ගෑස් උත් එහෙමයි. ගෑස් සාමාන්‍යයෙන් ලක්ෂයකට විතර ආසන්න සිද්ධ ප්‍රමාණයක් දෛනිකව පරිභෝජනයට නිකුත් වෙනවා. ඒකම ආනයනය කරන නිසා 100%කට ආසන්න ප්‍රමාණයේ ලෝකවලදී මිල ඉරකිලා තියෙනවා. මේ සමාගම් සියල්ලක්ම පාරිභෝගික අධිකාරීන් මිල වැඩි කරන්න ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් මේ ඉල්ලීම් ලබා දුන්නා නම් කිසිදු එකක් ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය මත වෙලා තිබෙන්නේ මේ අමාරු වෙලාවේ පාරිභෝගිකයට බර දෙන්න බෑ කියන එකයි. වර්තමානයේ අද වන විට ගෑස් සහ පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. ඊයේ කරු මුදල් අමාත්‍යතුමා සමග අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඊයේ අමාත්‍ය මණ්ඩලයේ මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා කියලා වෙනදා අමාත්‍යතුමා මාසවලදී පැවසුවා. ඒ නිසා වෙනදා අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් අපේ පාරිභෝගික අමාත්‍යාංශයත් ඒකාබද්ධව මේ සතිය තුළදී මේ ප්‍රශ්න දෙකටම අවශ්‍ය විසඳුම් ලබා දෙනවා කියන විශේෂයෙන්ම ප්‍රධාන කරන්න ඕන. යුද හමුදා මගින් කළමනාකරණය කරන එන්නත් කරන වැඩපිළිවෙල අදත් දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කෙරේ. කොළඹ, යාපනය, මන්නාරම, බදුල්ල, මොන්රාගල, කිල්නොච්චිය, අනුරාධපුර, මුලතිව්, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව විහාර මහදේවී උද්‍යානය, දියත උයන බෝධිරාජාරාමය, පනාගොඩ පළමු යුද හමුදා වෛද්‍ය බලකාය, වේරහැර, නාරහෙන්පිට යුද හමුදා රෝහල යන ස්ථානවලදී ලබාගත හැකිය. යාපන දිස්ත්‍රික්කයේ කෝපායි, නල්ලූර්, උඩුවිල්, තෙලිප්පලේ ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ක්‍රියාත්මක කරන මධ්‍යස්ථානවලදීද එන්නත ලබාගත හැකිය. කොවිඩ් මර්ධනය සඳහා බටහිර වෙදකම මෙන්ම දේශීය වෙදකම යොදා ගැනීමට අවස්ථාව දීම මේ අවස්ථාවේදී වැදගත් වන බව ආචාර්ය ඕමල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ පවසති. ජාතික ගුවන්විදුලියේ 10/7 වැඩසටහනට අද එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ දැනටමත් කොවිඩ් මර්ධන කටයුතු සඳහා ආයුර්වේද ඖෂධ ලබා ගැනීම නිල නොවන මට්ටමින් සිදුවන බවයි. මේ අවස්ථාවේ ආයුර්වේද වෛද්‍යවරුන් ඉදිරියට පැමිණීමේ අවස්ථාව උන්වහන්සේ පෙන්වා දෙති. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරුපුරුදු මහජන බැංකුවෙන්. ජාතික ගුවන්විදුලියෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට කෙරෙන කාරුණික ආයාචනයයි. ඔබ මේ දක්වා කොවිඩ් එන්නත ලබාගෙන නොමැතිනම් සියල්ලටම ප්‍රථම හැකි ඉක්මනින් කොවිඩ් උවදුර වැළැක්වීමේ එන්නත ලබා ගන්න. මේ උවදුරට ගොදුරු නොවීමට ඔබත් ඔබේ සමීපතමයන් අනුගමනය කළ යුතු පළමු පියවර එන්නත ලබා ගැනීමයි. නිවසේම රැඳී සිටින්නට උත්සාහ කරන්න. අත්‍යවශ්‍යම කාරණයකට හෝ මොනියම් හෝ අවස්ථාවක ඔබ නිවසින් බැහැරට යන්නේ නම් මුව ආවරණය අනිවාර්යෙන්ම පැළඳ සිටින්න. කිසිදු හේතුවකට මුව ආවරණය ඉවත් කිරීමෙන් වළකින්න. හැකි සෑම අවස්ථාවකදීම ඔබේ දෑත් සබන් යොදා පිරිසිදු කරගන්න. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කිරීමට වග බලාගන්න. ඔබත් ඔබගේ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා මේ උපදෙස් පිළිපදින්න. මහජන සේවා සංනිවේදනයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. විදේශ කටයුතු අමාත්‍යාංශ යටතේ පවතින කොන්සියුලර් සේවාව විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය සේවයේ ගමට ගෙන යාමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අනුව මේ වැඩසටහන ක්‍රියාත්මක බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි. ගත වූ මාස 10 තුළ මහනුවර, ත්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල 3ක් ජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ. තවත් මෙවැනි ප්‍රාදේශීය කාර්යාල 2ක් බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. කොන්සියුලර් සේවාව ලබා ගැනීමට කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට දෛනිකව 2000කට වැඩි පිරිසක් පැමිණෙති. කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතු සීමා කිරීමට විදේශ අමාත්‍යාංශයට සිදු වී තිබේ. ඊට විසඳුම් ලෙස පළාත් මට්ටමින් කොන්සියුලර් ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ
අවධානය පිණිසයි. අද සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන පිළිබඳව තොරතුරු ලබා ගැනීම දැන් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාතට සමගාමීව අනික් පළාත්වලද එන්නත්කරණය පිළිබඳ තොරතුරු රැස් කරේ. අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රජා පොලිස් ඒකකය හා සම්බන්ධ පිරිස් මෙම තොරතුරු ලබා ගැනීමට නියමිතයි. නිවැරදි තොරතුරු ලබා දෙමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 40% දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. කළුබෝයිල රෝහල ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිල්ලේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත විය. ගොඩනැගිල්ල ඉදිකිරීම අවසන් අදියරේ පවතී. කඩිනමින් ඉදිකිරීම අවසන් කර එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීමට කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ගොඩනැගිල්ල මහල් 10කින් සමන්විත වන අතර ශල්‍යාගාර 7ක්, පරීක්ෂණාගාර 5ක්, බාහිර රෝග්‍යාංශ 2ක්, වාට්ටු සංකීර්ණ වලින් සමන්විත වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 743කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 40% දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. විදෙස් පුවත් සමුද්‍රීය අපරාධ මුහුදු කොල්ලකෑම් සහ සමුද්‍රීය ත්‍රස්තවාදයට විසඳුම් දීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ සමුද්‍රීය ආරක්ෂක ආයතනයක් පිහිටවීමට රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පූටින් මහතා යෝජනා කරයි. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සමුළුව අමතමින් පූටින් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය. මුහුදු කොල්ලකෑම් ඇතුළු ඒ ආශ්‍රිත අපරාධ මේ වන විට ඉහළ ගොස් තිබේ. පූටින් මහතා ප්‍රකාශ කළේ පර්සියානු බොක්ක සහ අට්ලාන්තික් සාගරයේ ආරක්ෂාව සහතික කිරීමට රුසියාව කැපවී ක්‍රියා කරන බවයි. බංග්ලාදේශයේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන වේගවත් කර තිබේ. ඉකුත් සෙනසුරාදා ආරම්භ කළ දෙදින වැඩසටහන යටතේ පුද්ගලයින් ලක්ෂ 38කට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇත. ඩකා නගරයේ මධ්‍යස්ථානවල දැඩි තදබදයක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජනතාව වැඩි උනන්දුවකින් එන්නත් ලබා ගැනීමට පැමිණි පළමු අවස්ථාව මේ බව එරට සෞඛ්‍යාංශ සඳහන් කරයි. ජපානයේ උතුරුදිග ප්‍රදේශයට ලුකිට් නැමැති සුළුකුණාටුවකින් බලපෑම එල්ල වෙයි. මේ වන විට තද සුළං සමග අධික වැසි ලැබෙමින් පවතී. එරට කාලගුණ ආයතනය සඳහන් කළේ හොකුටෝ නගරයට අද උදැසන 5 සිට පැයක කාලයක් තුළදී මිලිමීටර් 33ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. තවත් ප්‍රදේශ රැසකට පැය 3ක් තුළදී මිලිමීටර් 100කට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ. එම ප්‍රදේශවලට නායාමේ අනතුරුද නිකුත් කර ඇත. ක්‍රීඩා පුවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ඉදිරි බංග්ලාදේශ ඕවර් 20 තරඟාවලියට සහ පාකිස්තානය සමග එක්දින තරඟාවලියේදී ඔහු එම ධූරයේ ක්‍රියා කිරීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි ඩකාහිදී ඊයේ පැවති පන්දුවර 20 පස්වෙනි තරගයෙන් ලකුණු 60ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 123ක ඉලක්කයක් එල්ල විය. ඒත් එම කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවර 13යි පන්දු 4කදී ලකුණු 62ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායම ඕවර් 20ක් අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළේය. තරඟ 5කින් සමන්විත මෙම තරඟාවලියේ තරඟ 4ක් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවල සාර්ථකව පැවැත්වීම පිළිබඳව සත්කාරක වටබන ජපානයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සුබ පැතුම් පිරිනමයි. මෙම තරඟාවලිය ඉකුත් ඉරිදා සාර්ථකව නිමාවට පත්විය.
අග්‍රාමාත්‍ය සුගා යොෂිහිඩෝ මහතා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අද උදෑසන විනාඩි 15කට ආසන්න කාලයක් දුරකථන සංවාදයක් පවත්වා තිබේ. එම සාකච්ඡාවට ජිල් බයිඩන් මහත්මිය එක් වූවාය. එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා එම ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීමට ඇමරිකාව දැක් වූ සහයෝගයට සිය කෘතවේදීත්වය පළ කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොවිඩ් වසංගතය හේතුවෙන් වෙළඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා 282ක් පමණ වූ පූර්ණ හෝ අර්ධ වශයෙන් රජයට අයත් ව්‍යාපාරවල මෙහෙයුම් කටයුතු පසුබෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් එම ව්‍යාපාරවලට එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපයා ගැනීම අපහසු වී ඇත. ඉකුත් වසර අවසානයේ කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරාලීමට සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි. ඒ අර්ථයේ ව්‍යවසායකින් 53000කට අධික සංඛ්‍යාවකට රුපියල් බිලියන 156කට ආසන්න මුදලක් ණය ලබා දී ඇත. එම ණය යෝජනා ක්‍රමය අර්ථයේ රාජ්‍ය ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ආරක්ෂිත ගෘහ තුළ මිරිස් බීජ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇත. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල අර්ථයේ එහි පළමු ගෘහය නාච්‍ය දුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඉදිකර ඇත. පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු අංශයේ සහායතිව මෙම ගෘහය නිර්මාණය කර ඇත. හේලිස් ඇග්‍රිකල්චර් හෝල්ඩිං සමාගම මේ සඳහා දායකත්වය ලබා දී තිබේ. දෙමුහුන් මිනිස් බීජ නිෂ්පාදනයක් වන MICHX1 මිනිස් බීජ නිෂ්පාදනය සඳහා මේ යොදාගැනේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. වැසි තත්ත්වයේ සාපේක්ෂ වැඩිවීමක් හෙට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයම් පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යා හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවර්තන කිරීමට යලි සිරස්තල. ගුරු විදුහල්පති වැටුප් විෂමතා දිනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්. මහකන්නයට අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර.
කිරිපිටි බද්ද අඩු කිරීමට රාජ්‍ය අවධානය. සීනිහිඟයක් නොමැති බව අවධාරණය කෙරේ. ලෝපුරා පවතින කොවිඩ් තත්ත්වය කිරිපිටි සහ ගෑස් සිඟයට හේතු බව ලසන්ත අලගේ වර්ණ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. බස්නාහිර පළාතේ 60ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට කොවිඩ් එන්නත ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක්. කන්සියුලර් සේවාව විමද්දගත කිරීමේ වැඩපිළිවෙලක් අණ්ඩව. ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ සමුද්‍රීය ආරක්ෂක ආයතනයක් පිහිටුවීමට රුසියානු ජනාධිපතිවරයාගෙන් යෝජනාවක්. තිලාන් සමරවීර නවසිලන්ත පිතිකරන පුහුණුකරු දුහරේට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සපස 6ට බලාපොරොත්තු වන්න. දහවල් ප්‍රවෘත්ති මින් සමත්යි.